මේ මාධ්‍ය හමුව සඳහා මේ අවස්ථාවට සැපමිනි ඔබ හැම කෙනෙක්ම ඊටාම ආදරයෙන් මාධ්‍ය සහෘදයන් හැටියට පිළිගන්නවා. ඒ වගේම මේ ලැබූ අලුත් අවුරුද්ද සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා පළමුවෙන්ම. ඒ වගේම විශේෂයෙන් අද මෙරටේ කතෝලික ප්‍රජාව විශාල වේදනාවකින් කල් ගෙවන දවසක්. හරියටම අදින් අවුරුදු දෙකකට එහා පැත්තේ මහා ම්ලේච්ඡ ප්‍රහාරයක් සිද්ධ කළා. අනපේක්ෂිත විදියට කතෝලික දේවස්ථානවල දේව මෙහෙයන්ට පැමිණි අපේ ආදරණීය සහෝදර ජනතාව, කිතුණු කතෝලික ජනතාව අනපේක්ෂිත විදියට මිය පරලොව යන්නට සිද්ධ වුණා. ඉස්ලාම් නාමයෙන් ආපු ම්ලේච්ඡ අන්තවාදී ත්‍රස්ත ප්‍රහාරයක් නිසා. ඒ ත්‍රස්ත ප්‍රහාරයෙන් මියගිය සියලුම දෙනාට ඒ අයගේ ආගමික විශ්වාසයන්ට අනුව මොක්ෂුව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන ගමන් ඒ ම්ලේච්ඡ ප්‍රහාරය නිසා විවිධ ආබාධිත තත්වයන්ට පත්වෙච්ච අපේ ඒ සියලුම ආදරණීය මිනිස්සුන්ට නිරෝගී සුව ඉක්මන් සුව ප්‍රාර්ථනා කරනවා. ඒ තියෙන ආබාධිත තත්වයන් සුවාතට හැරිලා ඒ අමිහිරි මතකයන් යටපත් කළා ඒ අයට ඉතිරි ජීවිත කාලය හොඳින් ගතකරන්න ශක්තියක් ලැබෙන්න කියලා මේ වෙලාවේදී ප්‍රාර්ථනා කරනවා. අත් වශයෙන්ම අපට පාස්කු ප්‍රහාරය රටක් හැටියට ජාතියක් හැටියට විශාල විපතක්. එදා ඒ සහරාන් කියා දුන්නු පාඩම ඉතා වැදගත් පාඩමක්. ඒ විතරක් නෙවෙයි ඔහුගේ සහචරයන් තමන්ගේ දෙවියන් උදෙසා ප්‍රාණදානය දීමෙන් ඒ ප්‍රකට කළ අන්තවාදී වැඩපිළිවෙල අනාගතයේ කෙතරම් බියකරු වේදයි පෙන්눔 කරපු ප්‍රහාරයක්. ඒ නිසා අපි වැඩ කළ යුත්තේ අද වගේ දවසක ඒ ප්‍රහාරය නිසා මියගිය අයට සාධාරණයක් වෙන්න නම් සදාකාලිකව ආබාධිත වෙච්ච අයට සාධාරණයක් වෙන්න නම් මතු අනාගතයේ මෙවැනි තිරිසන් ආකාරයේ කිසිවෙක් අනුමත නොකරන මේ පහත් ආකාරයේ අවාසනාවන්ත අත්දැකීමක් අනාගතයේදී අත් නොවිඳ ඉන්නට අවශ්‍ය කරන වැඩපිළිවෙලයි අපි සාකච්ඡා කළ යුත්තේ. වෙනත් විදිහකට කිව්වොත් මේ වෙච්ච විපත්තිය සම්පත්තියක් කරගන්නේ කොහොමද කියලයි අපි සාකච්ඡා කළ යුත්තේ. නමුත් අපිට පේන අවාසනාවකට වගේ එක පැත්තකින් කතෝලික ජනතාව නියෝජනය කරමින් අපේ කාදිනල්තුමා එතුමාගේ අදහස් පළ කරනවා වරින් වර. එතුමා ඇතුළු ඒ කතෝලික සභාවෙත් ඒ මියගිය ඇත්තන්ගේ පවුල්වල උදවියට ආබාධිත වෙච්ච ඇත්තන්ගේ පවුල්වල උදවියට ඒ දැනෙන වේදනාව දන්නේ වුන් විතරයි. එතකොට ඒ අයගේ සංවේදනා එක්ක ඇතිවන තත්වයන් තුල කතෝලික සභාව වරින් වර අදහස් පළ කරමින් මෙහි සැබෑම වගකිව යුත්තයි වැරදිකරුවන් කවුද කියලා උන්ට දඬුවම් දෙන්න කියලා ඒ බලපෑම එල්ල කරමින් ඉන්නේ. ඒ වගේම මේ පාස්කු ප්‍රහාරය සිද්ධ වුණු සමයි මෙරටේ ආණ්ඩු කරවපු කණ්ඩායම අද විපක්ෂයේ හැටියට ඒගොල්ලොත්
නොඑක් විදිහේ මතිමතාන්තර පළ කරමින් ඉන්නවා. එතකොට දැන් විශාල ප්‍රශ්නයක්. අද වෙනකොට අපි දැක්කා ඊයේ පාර්ලිමේන්තු සංවාදයේ සමහර മന്ത്രിවරු කතා කරපු ආකාරය මේ ප්‍රහාරය නිකම්ම සිද්ධ වෙච්ච එකක් නෙවෙයි. මේකේ මහ මොලකරුවෝ ඉන්නවය. ආණ්ඩු බලය ලබා ගැනීම සඳහා යම්කිසි විදියක සැලැස්මක් තිබුණාය. අපි මහ මොලකරුවෝ දන්නවය යනාදී වශයෙන් මොනෝදෝ විස්තර වගේක් කතා කළා. ඔවුන්ට පුළුවන් මහ මොලකරුවෝ කවුද කියලා දන්නවනම් තවත් හංගන් ඉන්නේ නැතුව ජාතියේ නාමයේ පක්ෂයේ කතන්දර නෙමෙයි. සහරාන්ගේ බෝම්බෙට බිලිුනේ UNPද ශ්‍රී ලංකාද JVPද මොකක්ද කියලා පක්ෂ බලලවත් පාට බලලවත් ආගම බලලවත් ජාතිය බලලවත් වර්ගයේ කුලය බලලවත් නෙමෙයි. ඒක නිසා මේ മന്ത്രിවරුන්ට වගකීමක් තියෙනවා හෙළිදරව් කරන්න. ආයේ මේ කොමිසමේ නැtei අරකේ නැtei මේකේ නැtei කියලා නෙමෙයි. නිකන් වහසි බස් නොදොඩා Taman දන්නා වූ තොරතුරු රට හමුවේ තබන්න පුළුවන්. එහෙම නැත්නම් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගිහිල්ලා CIDට ඒ කරුණු ඉදිරිපත් කරන්න පුළුවන්. එතකොට අපිට මේ වටවන්දනාව යන්න දෙයක් නැහැ. අපි දන්න තරමට අපි අත් වශයෙන්ම කනගාටු වෙනවා. මේ මොහොතේත් මට විශාල කනගාටුවක් දැනෙනවා මේ පාර්ලිමේන්තුවේ මේ පාස්කෝ සිද්ධිය සම්බන්ධයෙන් ඇතිවන විවාද සහ ඒ ඉදිරිපත් කරන කරුණු ඒගොල්ලන්ගේ වාද විවාද දිහා බලන් ඉන්නකොට අත් වශයෙන් මටත් එතන නියෝජනය කරන්න තිබුණා නම් අවුරුදු 15ක් 20ක් නිස්සරණාධ්‍යාශයෙන් මේ ඉස්ලාමීය උන්මත්තක අන්තවාදය ගැන අපි හොයාගත තොරතුරු කරපු පර්යේෂණ මම මුල මැද අග හරි අපූර්වට මේ තකතිරු තාලෙන් වෙන වචනයක් නැහැ කියන්නේ කතා කරන මේ മന്ത്രി මණ්ඩලයට අවබෝධ කරවන්න තිබ්බා. ජාතිය අවාසනාවට වෙන්න ඇති ඒ අවස්ථාවත් මට නැති වුණා. නමුත් මේ මොහොත වෙද්දිත් අපිට ඒ අවස්ථාව නොලැබුණා කියලා පසුතැවෙන්නේ නැතුව නිහඬව අපි විශාල අධීක්ෂණයක නිරීක්ෂණයක සිංහ ශෛයාවෙන් මේ ප්‍රශ්නස බලාගෙන ඉන්නවා සහ ඒව හඹා යනවා. නමුත් අවාසනාවකට 2000 මේ ආණ්ඩුව බලයට එන්න පෙර ආතුවත් ඊට කලිනුත් අවස්ථාවලදී අපි මේ රට ගිලගනිමින් තියෙන විශේෂයෙන් මේ රටේ සාම්ප්‍රදායික පාරම්පරික අපේ ස්වදේශික මුස්ලිම් ප්‍රජාව අතික්‍රමණය කරමින් ගොඩනැගෙන නැත්නම් මේ සමාජයේ මේ වහබ්වාදයේ දෙසට මේ අන්තවාදයේ දෙසට ගලාගෙන යන අයුරු ඒවා ගොඩනැගිලා තියෙන මතවාද ඒගොල්ලන්ගේ සිවිල් සංවිධාන ඒගොල්ලන්ගේ ජාත්‍යන්තර සංවිධාන ඒගොල්ලන්ගේ දේශපාලන සංවිධාන ඒ ක්‍රියාකාරකම් මේ මතවාද ඒගොල්ලෝ සන්නද්ධ වෙන තැන් මේවා සියල්ල හෙළි කළා. ඒ ඉස්ලාම් අන්තවාදයේ සම්බන්ධයෙන් පාවිච්චි කරන ඇතැම් වචන මාධ්‍ය හමුවේ ප්‍රකාශ කළා කියලා ඒ ඉස්ලාමී අන්තවාදී කොටස් පොලිසිය වලට ගිහිල්ලා පැමිණිලි කළා ඒ වචන අපි එළියට දානකොට. ඒ වගේම එදා සියලුම මුස්ලිම් മന്ത്രിවරු ඇමතිවරු ඒ ආණ්ඩුවේ ජනාධිපතිවරයාට අගමැතිවරයාට පමණක් නෙවෙයි පොලිස් මූලස්ථානවල පැමිණිලි කළා වහම මේ ඥානසාර වත්තරංගුවට ගන්න. මෙයා විශාල කරදරයක් අපට අපහාස කරනවා. මොනවද මේ අපහාස කියලා කිව්වේ? මේ ඉස්ලාම් අන්තවාදයේ සම්බන්ධයෙන් කරපු හෙළිදරව් කිරීම වල. ඒ ආණ්ඩුව මම වලල හිරිය දැම්මා. එහෙනම් ඒකත් මේ ප්‍රහාරයේම කොටසක් වෙන්න ඕන. එහෙන් බලද්දී ICCPR පනත යටතේ අද මට නඩු මං හිතන්නේ 10ක් 12ක් තියෙනවා තව. නඩුවක් නැති උසාවියක් නැහැ මාළිගාකන්දේ මේ මරදානි. එතකොට එදත් අපිට මේ සත්‍ය කියාගන්න බැරි වුණා. 2010 2015 ආණ්ඩුව කාලේ යම් මට්ටමකට අපි මේවා හෙළිදරව් කළා. මිනිස්සු
මෙහෙම ප්‍රශ්නයක් තියෙනවයි කියලා දැනගත්තා. 95ක් මේ රටේ මිනිස්සු අපිට දුස් කිව්වා. එදා ඒ කතෝලික සභාවෙත් හිටගත්තේ නැහැ. මේ ප්‍රශ්නේ මූලික අවස්ථාවේ. එදා මගේ වචනවල සංවරය ගැන කතා කළා. පෙන්නපු අනතුරු දිහා නෙමෙයි බැලුවේ. හැබැයි පාසු ප්‍රහාර වුණායින් පස්සේ ඥානසාර හාමුදුරුවෝ හැමෝටම මතක් වුණා. ඒ දවස්වල ටිකක් කතා කළා. දැන් ආපහු ඥානසාර හාමුදුරුවෝ ඕන නැහැ. මේ රටේ කිසිම සංඝ මූලස්ථානයක්, කිසිම කතෝලික සභාවක් හෝ ක්‍රිස්තියානි සභාවක්, එහෙම නැත්නම් ඔය කතා කරන විද්වතුන්ගේ අනේ මේ කවුරුවක්වත් මේ ප්‍රශ්නය ගැන මනවින් හොඳින් සාකච්ඡා කරන්න ගොනුනේ නැහැ. අපි විවිධ චෝදනාවලට විවිධ ගර්හාවන්ට ලක් වෙමින්, හිරේ විලංගුවේ වැටෙමින්, අපහාස විඳිමින් මෙහෙම දෙයක් වෙනවා මේ මහ පොළොවේ කියලා සහරාන් අත්අඩංගුවට ගන්න කියලා මම කියන්නේ 2014. මේගොල්ලන්ගේ මේ වැඩපිළිවෙල බලන්න. අවසානයේදී අදත් අපිට ඒ සත්‍ය රට හමුවේ තියාගන්න බැරුව අපි වේදනාවෙන් ඉන්නවා. ඇත්ත වශයෙන්ම මතක් කරන්න ඕන මම දැක්කා අද පෝස්ටර් ව්‍යාපාරයක් වියත් කළා තියෙනවා. හැමතරම් පෝස්ටර් අලවලා තියෙනවා ජනතා විමුක්ති පෙරමුණෙන්. පාස්කු ප්‍රහාරයට වසර 2යි මහමුල කරුවන් නිදැල්ලේ. යුක්තිය ඉටු කරනු ජනතා විමුක්ති පෙරමුණ. මම මෙතනින්ම පටන් ගන්නම් අද මේ මාධ්‍ය හමුවේ මගේ තොරතුරු අනාවරණය කිරීමට. මම ඊටාම් වගකීමෙන් මේ කාරණා ටික කියන්නේ මොකද අපිට පේනවා කාදිනලතුමා එක පැත්තකින් විශාල ප්‍රෙෂර් එකක්, විශාල බලපෑමක්, පීඩනයක් එල්ල කරනවා ආණ්ඩුවට. ඇයි අහබල්ලු අත්අඩංගුවට ගන්න නැත්තේ කියලා. ඒතර මිනිස්සුන්ට සාමාන්‍ය ප්‍රජාවට තේරෙනවා මේක ඩීල් එකක්. උනුත් එකයි මුනුත් එකයි. එතකොට දැන් අපි බලන්න ඕන මුනුත් එකයි උනුත් එකයි ඇත්තම මොකද්ද මේකේ කතාව? හරිම සීරුවෙන්, හරිම කල්පනාවෙන් මේ ප්‍රශ්නට අපි උත්තරේ හොයන්න ඕන. මොකද මේ ඉස්ලාමයේ නමින් එන ආගමික උන්මත්තක අන්තවාදය අපට විතරක් මේ රටට විතරක් වෙච්ච එකක් නෙවෙයිනේ. ප්‍රංශෙත් ප්‍රශ්න තිකලේ කොහොම ප්‍රංශයේ මේ පිපුරුවේ කොහොමද? නවසීලන්තයේ පිපුරුවේ කොහොමද? ඕස්ට්‍රේලියාවේ පිපුරුවේ කොහොමද? බංග්ලාදේශ වල පිපුරුවේ කොහොමද? ඉන්දියාවේ පිපුරුවේ කොහොමද? බෙල්ජියමේ පිපුරුවේ කොහොමද? රටවල් කීයක පිපුරුවද? ඒතර මේක නිකන් හුදකලා සිද්ධියක් නෙවෙයි. ඒ නිසා මම කරුණාවෙන් අපේ රටේ දේශපාලනය හසුරුවන දේශපාලන පක්ෂවලට අයිති මේ සියලුම മന്ത്രിවරුන් ඉල්ලා හිටනවා කරුණා කළා. ඔගොල්ලෝ සංසාරේ ගෙවන්න බැරි පාපයක් කරගන්නවා හරියට මේ ප්‍රශ්නය හඳුනා නොගෙන ඒ පැත්තට මේ පැත්තට මේ බෝලය පාස් කරමින් තවත් මේ ඉස්ලාම් උන්මත්තක අන්තවාදයට වැඩෙන්න අවශ්‍ය කරන පරිසරය සකස් කිරීම ඇතුලේ මේ ප්‍රශ්නේදී UNP ද ශ්‍රී ලංකාවද පෙරමුණද කියලා අදාළ නැහැ. හැම ප්‍රජාවක්ම සීරුවෙන් හිට ගන්න ඕන. මොකද මේක ආගමික මූලධර්ම මත පදනම් වෙච්ච සිද්ධියක් නිසා. ආගමික මතවාදයක් තුලින් ගොඩනැගෙන ත්‍රස්තවාදය සීරුවෙන් කියවාගත යුතු කතාවක්. මොකද ඒක හරිම සංවේදී. මේක ආගමික ප්‍රශ්නයක්. මේ ප්‍රශ්නේ අපේ රටේ විතරක් ඇති වෙච්ච ප්‍රශ්නයක් නෙමෙයි. ඇත්ත වශයෙන්ම 1954 අවුරුද්දේ ඔය දැන් මේ දවස්වල කතා කරන ජමාතේ ඉස්ලාම් සංවිධානය ඒගොල්ලෝ පළවෙනි වරට ප්‍රකාශයක් නිකුත් කරනවා අපි ලංකාව මුස්ලිම් රාජ්‍යයක් කරනවා කියලා. මුස්ලිම් ඛලීෆාතයක් 1954 පොත් තියන්නේ. අද ඒ සංවිධානයේ විශාල වශයෙන් දියුණු වෙලා ජමාතේ ඉස්ලාම් සිවිල් සංවිධාන, ජමාතේ ඉස්ලාම් මතවාදයේ ගෙන යාම සඳහා දේශපාලන සංවිධාන, ජමාතේ ඉස්ලාම් මතවාදයේ ගෙන යාම සඳහා අරාබි පාසල්, රාජ්‍ය නොවන සංවිධාන මේ රට තුල ගොඩනගලා ඉවරයි. ඒතර එදායින් පටන් ගත්තේ වැඩපිළිවෙල අද වෙද්දී අවුරුදු ගණනාවක් තිස්සේ දලුලා වැඩිලා දැන් මරාගෙන මැරෙන තැනට අපේ රටේ මුස්ලිම් දරුවෝ තල්ලු වෙන තැන දක්වා හැම අතින්ම සන්නද්ධ වෙලා තියෙනවා.
මේ ප්‍රහාරය කියන්නේ ඒක එක කොටසක් විතරයි. අත්හදා බැලීම. මේකේ මහමොලකරු කාලඟද ඉන්නේ? මේ මහමොලකරු කවුද පෝෂණය කළේ කියලා මම දැන් ඔබට හෙළිදරව් කරනවා. මේ කියන කරුණ දෙස වෛරයකින් අපි දිහා බලන්න එපා. බලා ගන්න පුළුවන් අන්තර්ජාලයේ වැටෙන කමෙන්ට් වලින් මොන තරම් මේ මිනිස්සු කරුණ නොදැන අපිට ගරහා කරනවද කියලා. කෙසේ වෙතත් අපි මේ කරන්නේ අපිට පැවරිච්ච ජාතික යුතුයකම. දැන් බලමු. ජනතා විමුක්ති පෙරමුණ අද පෝස්ටරයක් අලවලා තියෙනවා. අවුරුදු දෙකක් පිරෙනවා මේ ප්‍රහාරයට මහ මොලකරුවන් වහාම හෙළි කරනු කියලා. ජනතා විමුක්ති පෙරමුණ පහුගිය කාලේ ඒගොල්ලෝ හෙට පිනිස අද ඔයගොල්ලන්ට මතකයිනේ මේ පෝස්ටරේ හෙට පිනිස අද ජාතික ජන බලවේගය මේගොල්ලෝ වැඩපිළිවෙලක් සකස් කරුවා රට වෙනුවෙන් දේශපාලන වැඩපිළිවෙල සංවිධාන 28ක් ඒ සංවිධාන 28 මේ මහා මොලකරුවෝ හොයන්න කියන ජනතා විමුක්ති පෙරමුණට ඉස්සෙල්ලම කියලා ඉන්න එපා. හරි හුද්දවන්තයෝනේ මේගොල්ලෝ මහදලමුත්තෝනේ. දන්න බම්බුවක් නැහැ. කට උල් කර කර බොරු කිය මට මතකයි ඒ කාලේ ජනතා විමුක්ති පෙරමුණ ඒගොල්ලන්ගේ ඇතන් සංඝයා වහන්සේලා බුද්ධ පුත්‍රයනේ මුග්ධ මීහරක් කොළ පත්‍රිකා බෙදුවා. අපි මේ කරන හෙළිදරව් කිරීම මුස්ලිම් සමාජයේ ආතතියටපත් වෙනවා. අනේ හරි අහිංසකයි. මේ අන්තවාදී පෝෂණය කළේ මේගොල්ලෝ මුන්ව ඉස්සලා අත්තරන් කොට ගන්නවා. ඉස්සලා මේ ජමාත් ඉස්ලාම් ඇතුළු ඉස්ලාමීය අන්තවාද සංවිධාන තහනම් කරන්න කලින් අත් වශයෙන්ම ජනතා විමුක්ති පෙරමුණ වැඩ පිළිවෙල ගැන විමර්ශනය කරන්න ඕන වෙනම කමිටුවක් දාන්න ඕන ඒකට. කොයි වෙලාවකවත් මේ මූලධර්මවාදයේ හැටියට අන්තවාදයේ හැටියට ත්‍රස්තවාදයේ හැටියට දකින්න ඉඩ දුන්නේ නැහැ. ඒගොල්ලෝ වෙනම අර්ථකථන. ඒතර ජාතික ජන බලවේගයේ සංවිධාන 28ක් එකතු වෙලා ඒගොල්ලන් හදපු වැඩපිළිවෙල හෙට පිනිසාද ෂෝක්නේ. අද වෙලා තියෙන්නේ මොකද්ද? ඒගොල්ලන්ගේ සංවිධානයට එකතු වෙනවා 1954 අවුරුද්දේ ලංකාව මුස්ලිම් රාජ්‍යයක් කළ යුතුයි කියලා අදිෂ්ඨාන කරපු ප්‍රධානම සහ පුළුල්තම සංවිධානය ලංකාවේ ජමාතේ ඉස්ලාම් සංවිධානය. කවුරුත් එක්කද හිටගන්නේ? ජනතා විමුක්ති පෙරමුණත් එක්ක. ඊළඟට අපි ඔය නිතරම කතා කරන මරාගෙන මැරෙන පන්නයේ දෙවියන් උදෙසා ප්‍රාණදානීය දීම උත්තම පූජාවක් කියලා ඒ මතය ධර්මින් ලොව පුරා මරාගෙන මැරෙන ක්‍රියාව දෙවියන් උදෙසා කරන ශුද්ධ පූජාවක් හැටියට සලකමින් ගොඩනැගුණු මතවාදය තමයි ඊජිප්තුවේ මුස්ලිම් බ්‍රදර්හුඩ් සංවිධානයේ ඒගොල්ලන්ගේ මතවාදයේ ඉඛ්වාන් මුස්ලිම් සංවිධානය යුසුෆ් අල් කරලාවි නායකත්වයේ දාලා. එතකොට මේ මතවාදයේ තුල ඉඛ්වාන් මුස්ලිම් මතවාදයෙන් රටේ දේශපාලනය කිරීම සඳහා ඉදිරිපත් වෙච්ච NFGG National Front for Good Governance ඔය යහපාලනය කියන වචනේ දැම්මෙම ඉස්ලාම් මතවාදී කොටස් ටිකනේ NFGG PMGG PMGD කිය People's Movement for Good Governance ඔහොම කියන මේ විශාල ප්‍රමාණයක් සංවිධාන වහාබි සංවිධාන තමයි ඔය ආණ්ඩුවට යහපාලනය කියන නම දුන්නේ. අපේ අය නෙමෙයි. ඒගොල්ලන්ට උමනා විදියට මේක හරියම එතන තමයි මේක මහමොලකරුවෝ ඉන්නේ. එතකොට දැන් ඒ ජාතික ජන බලවේගයේ වැඩපිළිවෙලේදී ජමාතේ ඉස්ලාම් සංවිධානයත් ඉඛ්වාන් මුස්ලිම් මතවාදයේ දරන NFGG National Front for Good Governance කියන දේශපාලන සංවිධානයත් එතෙන්ට එකතු වුණා. මේ එදා කතාව පවත්වනවා හෙට පිනිස අද නීතිඥ MSM ෆාරිස් ශ්‍රී ලංකා ජමාතේ ඉස්ලාම් සංවිධානයේ ලේකම්. මට
අපි කියුවේ 2018 වෙන්න ඕනේ මේ මාසෙ මට හරියට මතක නැහැ. අපි ඉස්සෙල්ලා වීඩියෝ පටේ චුට්ටක් බලලා ඉමු. උතර ඉන්න ඔක්කොම ඉබ්‍රහීම්ලා ඉන්නවා. අනිත් බඩු කෑල්ලියත් ඔක්කොම ඉන්නවා. ඒ කියන්නේ දේශපාලනය කියන එක දේශපාලන පක්ෂ මහත් කැලෑවක් වුණා. දේශපාලනික වශයෙන් මේ වහබ්වාදය ඇතුළේ මේ අන්තවාදය පෝෂණය කරගන්න. මේක මේ අරයට ඇඟිල්ල දික් කළා අර ආණ්ඩුවට ඇඟිල්ල දික් කළා එහෙම කරන්න පුළුවන් එකක් නෙවෙයි මේක. කාදිනල්තුමා ඇතුළු ආගමික නායකත්වයෙන්ුත් අනිත් සියලු දෙනා තේරුම් ගත යුත්තේ එයයි. දැන් අපි මහලොකුවට කතා කරනවා මේක සිංහල බෞද්ධ අපි සිංහල කියලා අයින් කරෝ මේක බෞද්ධ රටක්ලු. බුද්ධ ආගමට ප්‍රමුඛතාවය දීලා ආරක්ෂාවට පෝෂණය කිරීම රාජ්‍යයේ වගකීම වන්නේලු. පටන් ගන්න හැම වෙලේදරාම පන්සිල් ටික දීලා කතා කරන්නේ හේතුඵල ධර්මයේ ගැන. පොත් ලියලා තියෙනවා කබඩ් පිරෙන්න. බණ කියනවා කම් පැලෙන්න. පොය දාට මුළු දවස පුරාම පෝදා වැඩසටහන්. හැබැයි කොමේ ප්‍රශ්නිකදී බෞද්ධ මාර්ගයේ විසඳුම් සඳහා යොදා ගන්නවා. හැමෝම පාස්කු ප්‍රහාරය ගැන කතා කරනවා. ශැංග්‍රීලා බෝම්බ ගැන කතා කරනවා. කටුවපිටිය දේවස්ථාන සිද්ධි මේ සිද්ධි ගැන කතා කරලා වැඩක් නැහැ. ඒ සිද්ධි අදත් වෙන්න පුළුවන් හෙටත් වෙන්න පුළුවන්. ඒක සිරිසේන රනිල් මහත්තයලා යාඬු කාලේද ගෝඨාභය මහත්තයා ගන්න හෙටත් වෙන්න පුළුවන්. හැබැයි අපි බලන්න ඕන හේතුඵලවාදී න්‍යායය. හේතුඵලවාදී න්‍යායෙන් විතරයි මේ ප්‍රශ්නෙට උත්තරය හොයන්න පුළුවන්. ඵලයක් උපදින්නේ නැහැ හේතුවක් නැතුව. එහෙනම් හේතුව මොකද්ද මේ ආගමික මූලධර්ම? අපි එතෙන්ට වැඩ කරන්නේ නැතුව වටේ ගිහිල්ලා වැඩක් නැහැ. අපි බලමු ඉස්සර ජනතා විමුක්ති පෙරමුණේ කාර්යය. ස්පීකර් නේද? ඔය ස්පීකර් නේද? itu ටිකක් තවන්න ඔගේ පක්ෂ නායක වෙන ටිකක් පෙන්නන්න. පෙන්නුනේ? හරි. ඔය ජනතා විමුක්ති පෙරමුණේ වැඩ ටික. මේ ප්‍රධානම අපි තහනම් කරන්න කියලා යෝජනා කරන මේගොල්ලන් සම්බන්ධයෙන් සියලුම සාක්ෂි අපි සතුව තියෙන ඒගොල්ලන්ගේ මතවාද සම්බන්ධයෙන් දැන් මම එකක් කියන්නම්. මේ තියෙන්නේ ඉස්ලාම් යනු කුමක්ද? සයිද් අබුල් අක් මෞදුදි ශ්‍රී ලංකා ජමාතේ ඉස්ලාම් සංවිධානයේ ප්‍රකාශන. එතකොට මේ ජමාතේ ඉස්ලාම් සංවිධානයේ ලේකම්වරයා නීතිඥ හාරිස්. එයා හිත ගන්නවා ජනතා විමුක්ති පෙරමුණත් එක්ක. එතන ඉඳලා ගල් මුල් පෙරලනවා මේ වහබ්වාදයේ පෝෂණය කරේ. මම එකක් කියන්නම්. ඒගොල්ලන්ගේ මතවාදී මේ අපි ලියපුව නෙවෙයිනේ. මේ 117 පිටුවේ මම මේ ටික කියන්නේ බලන කෙනෙකුට කියන්න බලන් අනේ මේ හාමුදුරුවෝ වට යනවා මේ මොලකරුව නෑ මොලකරුවෝ කියන තමයි මේ කියන්නේ. මැරිච්ච මිනිස්සුන්ට සාධාරණයක් වෙන්න නම් අපි මේවා හරියට කියව ගන්න ඕන. හරි තැනින් අල්ලලා මේ ප්‍රශ්න විසඳන්න ඕන. මේ බලන්නේ ජිහාද් සම්බන්ධයෙන් කියනවා. ඉස්ලාමයේ ආරක්ෂා කරගැනීමේලා ජිහාද් එක්තරා අංශයක් වේ. මම විස්තර කියන්නේ වෙලාව යන හින්දා අන්තිම ටික කියන්නම්. මේ කියනවා මේ මම ඔක්කොම කියවන්නම්කෝ. ඉස්ලාමයේ ආරක්ෂා කරගැනීමේලා ජිහාද් එක්තරා අංශයක් වේ. ජිහාද යන තමන්ගේ හැකියාව පමණින් උපරිම වශයෙන් වෙහිසි ක්‍රියා කිරීම යන අදහස් වේ. කිසිදු ශාරීරික හා මානසික වශයෙන් නොයසේ නම් අල්ලාහගේ මාර්ගයේලා ධනෙ විහිදම් කිරීමෙන් ක්‍රියා කරන්නේද? ඒකට තමයි ඉකොනොමික් ජිහාද් කියන්නේ. ඒ ජිහාද් වේ. ඒත් ඒ ශරියාවෙහි විනය නීතිමාලාවේ ඉස්ලාමයේ එහි පරම සතුරන්ට එරෙහිව ඔවුන්ගේ තාඩන පීඩන වලින් ආරක්ෂා කරගනු පිණිස කරන සටනට ජිහාද් යන නම යෙදේ. ඒක වෙනම හංගල ගහනවා. මේ සඳහා සිදු කරන ජීවිත පරිත්‍යාගයේ සෑම මුස්ලිම් වරයෙකුටම පැවරී ඇත්තකි. කෙසේ හෝ මුළුමහත් මුස්ලිම් සමාජයේ වෙනුවෙන් එක්තරා මුස්ලිම් පිරිසක් ජිහාදයේ යෙදීමත් සෑහේ.
ඔක්කොටම මරන්න මරන්න කියන්නේ එකල මුළු මහත් මුස්ලිම් සමාජයේම ජිහාදයේ යෙදුනා හා සමාන වේ. එහෙත් ජිහාදයේ වෙනුවෙන් එකදු අයෙකු හෝ ඉදිරිපත් නොවුවා නම් ඊට මුළු මහත් මුස්ලිම් සමාජයේම වරදකරු වෙයි. තවද ඉස්ලාමීය රටක ඉස්ලාම් නොවන බලවේගයකින් කරන පහර දීමකදී මේ සහනය නැති වේ. එබඳු අවස්ථාවකදී සියල්ලෝම ජිහාදයේ ඉදිරිපත් විය යුතු වෙති. සතුරු පහරට මුහුණ දිය නොහැකි රටක් වේ නම් ඒ රට වෙනුවෙන් අසල්වැසි මුස්ලිම් රාජ්‍ය ආධාර පිණිස ඉදිරිපත් විය යුතුය. ඒ අසල්වැසි මුස්ලිම් රාජ්‍යයට පැවරී ඇති ආගමික යුතුයකමකි. ඒ අසල්වැසි රාජ්‍යයේද ඊට මුහුණ දිය නොහැකි වූ කල මුළු මහත් ලෝක මුස්ලිම්හු ඒ ජිහාදයේ වෙනුවෙන් ඉදිරිපත් විය යුතු වෙති. මේ මොකද්ද මතය? ජමාතේ ඉස්ලාම් මතවාදයේ ජිහාදයේ වෙනුවෙන් එකදු අයෙකු හෝ මරාගෙන මැරීම සෑහේ කියලා කියනවා. මේ සම්බන්ධයෙන් මොකද්ද දැන් කතාව? මේ ගැන මේ ජනතා විමුක්ති පෙරමුණේ අයට මේ මහ ලොකුවට පෝස්ටර් ගහන උන්දලට මේක තේරෙනවද? මේවා කියවලා තියෙනවද? ඊළඟට මම එන්නම් බොහෝම වැදගත් මාතෘකාවකට. දැන් සජිත් ප්‍රේමදාස මහත්මයා කියනවානේ යා වගකීම ගන්නවයි කියලා. මට පුළුවන් කියලා මේකට උත්තර හොයන්න නොඑක් කතා කියනවා. එතුමාගේ පක්ෂයේ ඉන්න മന്ത്രിවරු දෙන්නෙකුත් මම දැක්කා ඊයේ පාර්ලිමේන්තුවේදී මහ මොලකරුවෝ දන්නවා මේගොල්ලෝ තමයි මෙහෙමයි අඩි හප්පලා කෑක් ගහලා කට උල් කළා මගේ අම්මේ දුන්නා නිකන් මේ කම්පිරෙන්න. දැන් බලන්න ඕනේ මහත්තුරුන්ගෙන් අපි දැනගන්න කැමති ඒගොල්ලන්ගේ නායකයා සජිත් ප්‍රේමදාස මහත්තයා කොහෙද ඉන්නේ? කා එක්කද ඉන්නේ? මොකද්ද කරන්නේ? මහා මොලකරුවෝ කවුරුන්ද? මේ සජිත් ප්‍රේමදාස මහත්තයා 2018 මාර්තු 3 මම නම් කියන්නේ මේ මිනිස්සුන් අත්අඩංගුවට ගන්න කියන්න බෑ. ඉතින් මොකද මේ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ක්‍රමය ඇතුලේ අන්තිමට ගියේ මේ ආණ්ඩුවේ කොන්ත්‍රාත්යක් කරනවා කියලා. හැබැයි එක්ක මේ මුම්ම ගෙනල්ලා එක්ක පුනරුත්ථාපනය කරන්න ඕන. අර සහරාන්ලට කලින් මුම් පුනරුත්ථාපනය කරන්න. ජනතා විමුක්ති පෙරමුණේ බూరు පුත්තු ටිකයි මේ සජිත්ගේ ගෝල බාලයෝ මේ රොත්තයි මේ ප්‍රශ්නේ කියලා ගන්න නැති පොදු පුරුමුණුත් ඉන්නවා වගේ මේ ඇතැම් මොළ මොට්ටලියෝ. මේ ඔක්කොමලා ඉස්සෙල්ලා පාර්ලිමේන්තුව යවන්න කලින් මුම් පුනරුත්ථාපනය කරන්න ඕන. මේවට සුදුහුළු ගාන උනුත් පුනරුත්ථාපනය කරන්න ඕනේ ඉස්සර වෙලා. අතරඟුට නම් හරියන්නේ නැහැ. සහරාන්ලව කොහොම ඒගොල්ලන්ගේ මරාගෙන මැරෙන මිනිස්සු කොහොම පුනරුත්ථාපනය? හැබැයි ඊට කලින් ඒවට මේ දැනුම නොදෙන උඩගෙඩි දෙන මේ බూరు පුතානෝල පුනරුත්ථාපනය කරන්න ඕන. මේ බලන්න හොඳට මේ පින්තූරේ 2018 මාර්තු 3 කටාර් චැරිටි 2018 මාර්තු 3 වෙනිදා කටාර් චැරිටි නමින් සංවිධානයක් පටන් ගත්තා. ඒක ලෝකේ තියෙන සංවිධානයක් රටවල් තුනක තහනම් වෙච්ච. ඒකේ ප්‍රධාන දේශනය කරන්න කවුද? සජිත් ප්‍රේමදාස. අපේ විපක්ෂ නායකතුමා. එතුමාගේ පෞද්ගලික මනාපයක් අහුවක් නැහැ. හැබැයි පව් මේ මිනිස්සු. මේගොල්ලෝ මේ රටට නායකත්වය දෙන්න හදන්නේ කියලා මට හිතා ගන්න බෑ. මෙතන තියෙනවා එදාම මේ ඉන්නේ බඩු ගෑලි ටික. වීඩියෝ ක්ලාස් කරන්නේ. එදිනම සජිත් ප්‍රේමදාස මහත්මයා පීත්තපටිය කපලා කටාර් චැරිටි ඔෆිස් එකේ විවෘත කරනවා. මේගොල්ලන් ඇත්තට ප්‍රශ්න කරන්න ඕන. CID ගෙනල්ලා ප්‍රශ්න කරන්න ඕන. මේ CID එකේ තියෙන ප්‍රශ්නයක් මම දන්නේ ඔක්කොම කියලා පැමිණිලි කරන්න ඕනද කියලා ඒගොල්ලන්ට බැරිද දන්නේ නැහැ මේ මොකද CID එකට මේ බබාහුරු තල් වෙන්න බෑ මොකද ඒගොල්ලන්ට මේ රටේ මහජනතාව බදු මේ මහජනතාවගේ බදු මුදලින් ඒගොල්ලන්ට පඩි ගෙවනවා විශාල ආයතන නඩත්තු කරනවා පැමිණිල්ලක් නැත්තම් බෑ මේ ඉන්වෙස්ටිගේට් කරන්න. මේක හරි පුදුම නීති ක්‍රමයක්. කවුරුත් කැමති නැහැ නිකන් ගිහලා අපි වගේ පරිප්පු ගන්න. දැන් මට තියෙනවා තව නඩු 18ක්ද කොහෙද? ආණ්ඩු වෙනස් වුණා කියලා අපෝ මොකෝ නඩු අයින් වෙලා දිනවනේ. අපි දුක් විඳිනවා. උසාවි ගන්න. කරට මේ නිස්සාරණත්වයෙන් වැඩ කරන්න ගිහිල්ලා. දැන් මම මේ කටාර් ෆන්ඩ් එක ගැන ඉස්සලා මේ වීඩියෝ එක බලලා ඉන්නකො හරි වැදගත්. මේවනේ සාකච්ඡා කරන්න ඕන කාදිනතුමාලා. මොනවද මේ? කතෝලික සභාව හරි මොන සභාවක් හරි අර මැරිච්ච මිනිස්සුන්ට සාධාරණ ඉෂ්ට වෙන්නේ එතකොටනේ. එයාගේ පෙන්න.
හරි. එතකොට අපිට වීඩියෝ එක දෙන්න පුළුවන්. ඇති. දැන් එයාගේ නමෙම කියනනේ කටාර් චැරිටි කියලා. මොකක්ද මේ කටාර් චැරිටි කියලා කියන්නේ? ඉස්ලාම් ත්‍රස්තවාදීන්ට අරමුදල් සපයන ආයතනයක් තමයි කටාර් චැරිටි කියලා කියන්නේ. ඒ වගේම 2018 අවුරුද්දේ මාර්තු මාසේ ලංකාවට මේගොල්ලෝ ඇවිල්ලා එවකට නිවාස ඇමතිවරයා විදිහට සජිත් ප්‍රේමදාස මහත්මයාගේ නායකත්වයෙන් මූලිකත්වයෙන් මේ කටාර් චැරිටි ආයතනය ආරම්භ කරනවා. මම දන්නේ විදිහට මම හිතන්නේ එයාගේ අමාත්‍යාංශ කාර්යාලයකුත් වෙන් කරන්න සාකච්ඡා වුණා කියලා අපිට යම් තොරතුරු ලැබිලා තියෙනවා. එයා කතාවෙම කියනවා. ඒක අද මම ඉල්ලනවා මාධ්‍යවල මේක ප්‍රචාරය කරන්න. මොකද මේගොල්ලෝ සියලු දරා වග කියන්න ඕනේ මේ අන්තවාදී පෝෂණය කිරීම සම්බන්ධයෙන් මේ සියලු දේශපාලන පක්ෂ. එතකොට අපි යෝජනා කරන්නේ දැන හෝ නොදැන මේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අද විපක්ෂයේ ඉන්න මේ සියලු දෙනා දැන හෝ නොදැන සහයෝගය දීලා තියෙනවා. ඒ සියලු දෙනා 2017 අවුරුද්දේදී සෞදි අරාබියාව, එක්සත් අරබ් එමිරේට් රාජ්‍ය සහ ඊශ්‍රායලය තමන්ගේ රටවල් තුල මේ කටාර් චැරිටි වැඩපිළිවෙල තහනම් කරලා තියෙනවා. 2020 අවුරුද්දේ සැප්තැම්බර් මාසේ 23 වෙනිදා ඩේලි මිරර් පුවත්පතේ පළ කරලා තිබුණ වාර්තාවක් අත්අඩංගුවේ ඉන්න හිජාස් හිස්බුල්ලා මහත්මයා ත්‍රස්ත මේ එතුමා ගෙන ගිය වැඩපිළිවෙල සඳහා ඒ ත්‍රස්ත ක්‍රියාකාරකම් සඳහා ඒ මතවාදයේ ගෙන යාම සඳහා මේ චැරිටි මේ කටාර් චැරිටි ආයතනයේ මුදල් ලබා දීලා තිබූ බවට අධිකරණ කරුණු වාර්තා කරමින් ශ්‍රී ලංකා පොලිසිය අපරාධ දෙපාර්තමේන්තුව කටාර් චැරිටි ආයතනයේ ත්‍රස්තවාදීන්ට මුදල් සම්පාදනය කරන ආයතනයක් හැටියට හඳුන්වා දීලා තියෙනවා. එහෙම දෙයක්ද කියලා තමයි මේ රටේ ජනාධිපති වෙන්න බලන් ඉන්න සජිත් ප්‍රේමදාස ගිහිල්ලා මේ කටාර් චැරිටි ආයතනය පීත්තපටිය කපලා විවෘත කරන්නේ. එතකොට කටාර් චැරිටි ආයතනයේ හමාස් ඒ වගේම හමාස් සහ පලස්තීන ඉස්ලාමීය ජිහාඩ් PIG කියලා කියනවා ඒ ත්‍රස්ත කණ්ඩායම් සඳහා ඩොලර් මිලියන ගාණක් යොදවලා තියෙනවා කියලා තොරතුරු වාර්තා වෙලා තියෙනවා. ඇමරිකා එක්සත් ජනපදයේ අධිකරණය තුල කටාර් චැරිටි මස්රාෆ් අල් රයාන් බැංකුව සහ කටාර් ජාතික බැංකුව යන ආයතන තුල විත්තිකරුවන් කළා ත්‍රස්තවාදීන්ට මුදල් සම්පාදනය කිරීම සම්බන්ධයෙන් නඩු කිහිපයක් ගොනු කරලා තියෙනවා. ජාත්‍යන්තර වාර්තාවලට අනුව කටාර් චැරිටි විසින් ලෝකේ පුරා විවිධ රටවලින් එකතු කරගත් අර මුදල් කටාර් දෝහායි මෆ්රාෆ් අල් රයාන් බැංකුවේ පිහිටි සිය ගිණුමට මාරු කරලා පස්සේ ඒ මුදල් නිව්යෝක් කරහා පලස්තීනයේ කටාර් පුණ්‍යායතනවල ගිණුම් වලට මාරු කළා කියලා තොරතුරු වාර්තා වෙලා තියෙනවා. එතකොට 2015 දී මාස 6ක පමණ කාලයක් තුලදී කටාර් චැරිටි විසින් මෆ්රාස් අල් රයාන් බැංකුව භාවිත කරමින් ඩොලර් මිලියන 28ක වැඩි මුදලක් පලස්තීන කලාපයේ කටාර් චැරිටි ශාඛා දෙකකට යවලා තියෙනවා. දැන් මේ සල්ලි නෙවෙයිද කැබිටිගොල්ලෙන් හම්බුනේ? අනුරාධපුරයේ අර විදුහල්පතිවරු අත්අඩංගුවට ගත්තාම කෝටි 3යි 4යි 5යි 6යි සල්ලි හම්බුනේ. මේ සල්ලි. එතකොට මේවා රටට ගෙන ඒම සඳහා එදා තිබුණු ආණ්ඩුවේ ශක්තියින් ඒ දේශපාලන වටපිටාව දා පාවිච්චි කළා. එතකොට ඒ විතරක් නෙමෙයි බ්‍රිතාන්‍යයේ ලියාපදිංචි වෙච්ච ඒ කටාර් රාජ්‍ය බැංකුවක් පිළිබඳව අල් රයාන් එක්සත් රාජධානී මුදල් විසුද්ධි කරන පාලනයක් පිළිබඳව තවමත් විමර්ශනය කරනවා. එහෙ වේද සිදුවීම් සම්බන්ධයෙන්. එතකොට මේ කටාර් චැරිටි කියන ආයතනය ලෝකේ භයානකම ත්‍රස්තවාදීන් පෝෂණය කරපු ආයතනයක්. උදාහරණයක් විදිහට හමාස් හිටපු නායක කලීබ් මේෂාල්, ඉස්මායිල් හනියා හමාස් නායකයා, යුසුෆ් අල් කරලාවි මුස්ලිම් සහෝදරත්වයේ දෘෂ්ටිවාදියා, ඒ වගේම ෆාසල් මොහමඩ් මස්ලූම් තලිබාන් සංවිධානයේ හිටපු ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා, නුරුල්ලා නූරි තලිබාන් හිටපු හමුදාපති, ඒ වගේම අබ්දුල් හක් වාසික් තලිබාන් සංවිධානයේ හිටපු බුද්ධිවාස නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්වරයා, මේ සියලුම දෙනාට
කටාර් චැරිටි හරහා ආධාර ලැබිලා තියෙනවා. ඒතර මේ කටාර් ෆන්ඩ් එක දිගින් දිගටම අපේ රටේ ඉස්ලාමීය උන්මත්තක අන්තවාදයේ පෝෂණය කිරීම සඳහා සංවිධාන ගණනාවක් වෙනුවෙන් අරමුදල් සපයලා තියෙනවා. ඒක විශාල ප්‍රශ්නයක්. දැන් මම අහන්නේ පාස්කු ප්‍රහාරයේ මහමොලකරුව කවුද කියලා මේ හොයන වෙලාවේ මට පොත දෙන්න. හොයන්න කියලා වටපිටාව සකස් කළා. එදා ආණ්ඩුවේම ජනාධිපතිවරයා විසින් කොමිසමක් පත් කළා. දැන් ඒ කොමිෂන් වාර්තාව එළියට ඇවිල්ලා තියෙනවා. ඒ කොමිෂන් වාර්තාවේ කියනවා 25 වෙනි පරිච්ඡේදයේ 398 පිටේ අන්තවාදී ආගමික කණ්ඩායම් කියන මාතෘකාව යටතේ ඒ අනුව ශ්‍රී ලංකා ජමාත් ඉස්ලාම් සහ SLJISM නැමැති සංවිධාන විමර්ශනයේ කොමිසම විසින් තහනම් කළ යුතු අන්තවාදී මුස්ලිම් සංවිධාන ලෙස පෙරදී හඳුනාගෙන තිබේ. ඊට අමතරව වහබ්වාදයේ තහනම් කළ යුතු දෘෂ්ටිවාදයක් ලෙස විමර්ශන කොමිසම විසින් හඳුනාගෙන තිබේ. ඒතර ඒගොල්ලෝ කොමිසමෙන් කියනවා මේ මහා සාක්ෂි ගවේෂණය කරලා ඒගොල්ලෝ නිගමනයක් දෙනවා මේ වහබ් දෘෂ්ටිවාදයේ ඒ තෞහීද් වාදයේ සම්පූර්ණයෙන්ම තහනම් කරන්න ඕනේ කියලා. දැන් කාදිනල්තුමා කොයි වෙලාවකවත් මේ තෞවාදය ගැන කතා කළාද? මේ කොමිසමේ මේ නිර්දේශ සම්බන්ධයෙන් මේ ආගමික මතවාදයේ පරාජය කරන්න නේද අපි වැඩ කරන්න ඕන? මේ මැරිච්ච උදවියට සාධාරණය කරන්න පුළුවන් වෙන්නේ එතකොට නේද? ආපහු මේ රටේ බෝම්බ පිපෙරෙන තැනටපත් නොවෙන්න නම් අපි වැඩ කරන්න ඕන කොහොමද? මේ එකිනෙකාට අර අත්තරංගුවට ගන්න මේ අත්තරංගුවට ගන්න කියලා හරියනවද? දැන් බලන්න මේ තියෙන්නේ 30 වෙනි පරිච්ඡේදයේ නිගමන කියන කොටසේ 474 පිටුවේ කියනවා ඉස්ලාම් මන්තවාදයේ ක්‍රියාත්මක වන පදනම වන්නේ තෞහීද් දෘෂ්ටිවාදයේ වන අතර වහා ශ්‍රී ලංකා ජමාත් ඉස්ලාම් ශිෂ්‍ය ව්‍යාපාරය කියලා ඒවා තහනම් කරන්න කියලා තියෙනවා. එතකොට දැන් මේව ගැන කතා කරන්නේ. දැන් ජනතා විමුක්ති පුර පෝස්ටර් ගහන්න ඕන සැබෑ මහමොලකරුව හඳුනා ගන්න නම් මම කියන්නේ සහරාන්ත නායකයෙක් නැහැ. මම ඒක බය නැතුව කියනවා. සහරාන්ත නායකයෙක් නැහැ. ඒ නායකයා තමයි මේ ටීචින්ස්. මගේ ළඟ තියෙනවා ඒ සියලුම දැන් උදාහරණයක් විදිහට ලංකාවේ ප්‍රධාන සංවිධාන හතරක් තියෙනවා. තෞහීද් ජමාත්, ජමාතේ ඉස්ලාම්, තබ්ලිග් ජමාත්, ඉඛ්වාන් මුස්ලිම්. ඒ වගේම වහබ් වාදය සහ සලෆි වාදය කියලා මතවාද දෙකක් තියෙනවා. එතන මේ මතවාදවල ඒවා එකකට එකක් වෙනස්. ඒ අන්තවාදී කොටස් වලට කියන්නේ අකීදාව කියලා. අකීදාව කියලා කියන්නේ ඉස්ලාමීය මූලධර්ම. ඒ කියන්නේ මේ සාම්ප්‍රදායික මුස්ලිම් සමාජයෙන් එදා අකීදාව හොයාගෙන ගියා කොටසක්. ඒගොල්ලෝ තමයි මේ මුළු ලෝකෙම ප්‍රශ්න ඇති කරන්නේ. එතන ඒ නායකත්වයේ තමයි ඒ. දැන් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා අල්ල හිරේ දාන්න ඕනේ කියලා දැන් කියනවනේ. මෙයා මේක බලාගත්තේ නැහැ කියලා දැන් මම අහන්න කැමතියි. ඔයගොල්ලන්ට මතකද ශානි අබේසේකර මහත්මයා? ඔයගොල්ලන්ට මතක නම් සිද්ධි ගණනාවක් වුණා. මගේ මතකයේ හැටියට මේ සටහන් කරගත්තා. කොතනද හරියට දිනේ මම කියන්නම්. ඔව් 2018 11:30 වෙනිදා 2018 11:30 වෙනිදා වවුණු කිව්වලදී පොලිස් නිලධාරීන් දෙන්නෙක් ඝාතනය කළා. ඒ විතරක් නෙමෙයි ඒ ඝාතනය කළේ කොහොමද? ඊටාම ම්ලේච්ඡ විදියට බෙල්ල කපලා පැත්තකින් තියලා පිස්තෝලයයි T56 අරගෙන ගියා. එතකොට ඒ බෙලි කැපීමේ ක්‍රමය අපි ඒ කාල සීමාව තුළදී දැක්ක ලෝකේ කොහොමද බොකෝ හරාම් අය ඒ වගේම ISIS අය මොන විදියටද අල්ලාහු අක්බර් කියලා බෙලි කැපුවේ. ඒ ක්‍රමයටම බෙලි කපලා තිබුණේ.
හැබැයි එදා ශානි අබේසේකර මොකද්ද කළේ? ඔහුගේ පිරිවර සම්පූර්ණයෙන්ම නොමග යව ආණ්ඩුව හෝ ඒ ආරක්ෂක අංශ මේක LTTA වැඩක්. ඒක බැර කරා LTTA එක පැත්තට. ඒතර සහරාන්ලා තව ඒගොල්ලගේ ක්‍රියාකාරකම් අපූර්වට කරන්න පටන් ගත්තා. මොනවද සිද්ධ වුනේ? 2018 12/25 වෙනිදා මාවනල්ලේ ආගමික බුද්ධ ප්‍රතිමාවලට හානි කෙරුවා. 2019 1/16 වෙනිදා වනාතවිල්ලේ පුපුරන ද්‍රව්‍ය හොයාගත්තා. 2019 3/8 තස්ලිම්ට වෙඩි තැබුවා මාවනල්ලේ. ඒ වගේම 2019 4/16 වෙනිදා පාලංකුඩාහිදී යතුරුපැදි පුපුරවාගෙන අත්හදා බැලීමක් කළා. එතකොට මේ සිද්ධීන් පිළිබඳව එදා ශානි අබේසේකරල සහ ඒ විමර්ශන නිලධාරීන් හරියට Tamanගේ රාජකාරිය කෙරුවා නම් අද අපිට මේ ප්‍රශ්න කතා කරන්න වෙන්නේ නැහැ. දැන් කාදිනෝතුමා කොයි වෙලාවකවත් මේ සිද්ධි ගැන කල්පනා කරනවා. මට කාදිනෝතුමාට පෞද්ගලික ප්‍රශ්නයක් නැහැ. මම මේ කියන්නේ එතුමගේ මේ බලගැන්වීම ඇතුළේ අපිට ඇත්ත හොයාගන්න බැරි වෙනවා. මේ බූරුවන්ගේ නටන නාඩගම් නිසා මොකද පාර්ලිමේන්තුවේ කතා කරන දේවල් එක බලපුවාම මේ මතවාද ගොඩ නැගිලා තියෙන්නේ කොහොමද? නිකම් මේ පුජ්‍යලේ මරාගෙන මැරෙන පිස්සුවේ අර ඉබ්‍රහීම් දරුවන්ට අච්චර කෝටිපති දරුවන්ට මේක තේරෙන්නේ නැද්ද මේගොල්ලන්ට? ඒ නිසා මේ අනවශ්‍ය වාදිවාද වලින් වෙන්නේ ඇත්ත කතාව යට යන්නේ. එතකොට එදා වවුණු තිව්වලදී පොලිස් නිලධාරීන් දෙන්න ඝාතනය කළා. ඒ ගත්ත T56 තමයි සහරාන් සයින්ද මරුදු වලදී එයාගේ අර දිවුරුම දෙන වෙලාවේ ඔලට ඔසවලා පෙන්නන්නේ. ඒ පොලිස් නිලධාරීන් ගත්ත පිස්තෝලය තමයි මාවනල්ලේ ඔත්තුව දීපු තස්ලිම් මගේ මතක විදිහට ඒ ඊළඳාරියට වෙඩි තියන්නේ. එහෙනම් මොකටද CID එක? මොකටද රටේ බුද්ධ්‍යංශය? දැන් ඒගොල්ලන්ගේ රාජකාරිය මොකද මේ බදු මුදලේ මේ මිනිස්සු ජීවත් වෙන්නේ. ඒගොල්ලෝ දේශපාලන සූදුවකට මැදි වුණාද කියලා දැන් සැකී වෙනවා. ඒගොල්ලෝ මොකද යහපාලන ආණ්ඩුවම හැසිරෙන්නේ මුස්ලිම් අන්තවාදී. ඒක මම එදා කිව්වා හයිට් පිටිය රැස්වීමක් තියලා මෙන්න මේ සංවිධාන PMGD NFGG ඇතුළු මේ සංවිධාන මෙන්න එනවා දේශපාලනයේට කරුණාකර පරිස්සම් වෙන්න කියලා. අනිත් පැත්තෙන් ගත්තොත් සිද්ධි ගණනාවක් 2017 3/10 කාතල්ගොඩි අල්ලියාර හන්දියේදී ගැටුම් ඇති කරගත්තා. 2018 2/6 වෙනිදා අබ්දුල් ෆර්ෂාඩ්ගේ නිවසට බෝම්බ ප්‍රහාරයක් එල්ල කළා. ඊළඟට 2018 2/12 2018 8/18 2018 10/25 මේවා සිද්ධි ගණනාවක් වාර්තා වුණා. ඒවා වගේ වගක් නැතුව හිටියා. ඉතින් අපි සම්පූර්ණ විශාල ප්‍රමාණයක් තොරතුරු තියෙනවා. අපි මේ වෙලාවේදී මේ පාස්කු ප්‍රහාරය නිසා වේදනාවටපත් වෙච්ච ඒ මැරිච්ච ආබාධිත වෙච්ච ඒ සියලු දෙනාට යුක්තිෂ්ඨ කරන්න නම් රටක් හැටියට අපි මූණ දීපු මේ විපත්තිය සම්පත්තියක් කරගනිමින් හේතුඵල න්‍යායයට අනුව මේ පුපුරන එක ගැන නෙමෙයි බලන්න ඕන, පුපුරවා ගැනීම දක්වා ගොඩනැගෙන මේ මතවාද සහිත කල්ලි කණ්ඩායම් කවුද? ඒ අයට දේශපාලන රැකවරණය දුන්නේ කවුද? දැන් මට මතකයි ඒ දවස්වල ඔය හජ්ජුල් අක්බර්ල එහෙම අත්අඩංගුවට ගත්තාම ජමාතේ ඉස්ලාම් ක්‍රියාකාරී අත්අඩංගුවට ගත්තාම මුජිබුර් රහමාන්ලා පාර්ලිමේන්තුවේ කෑගහුවා ඒගොල්ලෝ වෙනුවෙන්. ඉතින් මහමල කරුව දන්නවයි කියලා දැන් හරින් ප්‍රාන්දුර කියනවා. ඉතින් නිකන් හරි ඒක කරන්න තිබුණනේ ඒගොල්ලන්ට ඒ වෙලාවේ. කියන්න තිබුණනේ ආපු පණිවිඩය අවමතරමින් කෝල්ලයක් හරි දීලා. මොකද එහෙම කියන්න මේගොල්ලන් මේව ගැන අවබෝධයක් නැහැ. මේ ඉගැන්වීම් ගැන මේ කල්ලි ගැන අවබෝධයක් නැහැ. ඒකයි මේ ප්‍රශ්නේ. ඒක නිසා
අපි ජනතා විමුක්ති පෙරමුණටත් කියනවා අනිත් විපක්ෂ දේශපාලන බලවේග වගේම ආණ්ඩු පක්ෂයේ മന്ത്രിවරුන්ටත් අපි කියනවා කරුණාකරලා මේ ප්‍රශ්නය ගැන හරියට අධ්‍යයනය කරන්න. අනිත් දේවල් සම්බන්ධයෙන් විවාද කරගන්නවා වගේ මේ ප්‍රශ්නේ විවාදයට ගන්න එපා. ඒ වගේම රටේ ජනාධිපතිතුමාගෙන් ඉල්ල හිටිනවා කාදිනල්තුමාටත් මතක් කරනවා අපේ ආගමික මූලස්ථානවල මහානායක මාහිමියන් වහන්සේලුන් අපි ඉල්ලන්න බලාපොරොත්තු වෙනවා කරුණාකරලා දැන්වත් අපිට තවදුරටත් මේක ගෙනියන්න බෑ. මොකද අපිට වරප්‍රසාදයක් නැතුව දැන් පාර්ලිමේන්තුව වල තරම් ගුණවබ්බ ගියා ගන්නවා. අපි මේ මාධ්‍යයක් හමුවේ සංවිධාන ගැන හරි මොනවා හරි මතවාදයක් ගැන කිව්වහම අර හදලා තියෙනවා ICCPR කියලා පනතක්. කවුරුර කියලා පැමිණිල්ලක් දාපුවම අපි යන්න ඕන පොලිසිය ගානේ කට උත්තර දෙන්නයි අප ගන්න ඉන්න ඕන අවුරුද්දක්. ඉතින් മന്ത്രിවරුන්ට වරප්‍රසාද ලැබිලා තියෙන්නේ මේව හොයන්න බලන්න කතා. ඒ නිසා හැමෝගෙම මැදිහත් වීම ඇතුව මේ මිය පරලොව ගිය සියලු දෙනාට කරන සාධාරණේ වෙන්නේ විශේෂඥ මණ්ඩලයක් ආගමික පැත්තෙන්ද විශ්වවිද්‍යාල පැත්තෙන්ද ආරක්ෂක වෙනම කමිටුවක් දාලා මේ අයිඩියොලොජිස් මොනවද මේ මතවාද ගොඩනැගිලා තියෙන්නේ කොහොමද එහෙම සංවිධිත ආයතනයක්වත් පිහිටවන්න. ඒගොල්ලෝ වෙනුවෙන් මේ සමරු පළක හදලා ගල්වල නම් කොටලා තිබ්බයි කියලා ඉතිවරක් වෙන්නේ නැහැ. මොකද මේක හෙටත් පුපුරනවා මේකේ. ඒක නවත්තන්න බෑ. යම් තාක්කල් මේ ඉස්ලාමීය උන්මත්තක මතවාද ජනගත වේද ඒ තාක්කල් මරාගෙන මැරෙන්නන් බිහිවීම නියමිතයි. ඒක උද්වංශ ක්‍රියාත්මක කරන උදාහරණයක් කියන්න. පාස්කු ප්‍රහාරය වෙනකොට තිබුණ වාමි කියලා ආයතනයක්. World Assembly of Muslim Youth. අද ඒ ආයතනට ගිහිල්ලා බලපුවාම තියෙන මේස පුරු ටික විතරයි. හැබැයි ඒගොල්ලන් අද නාස් කියලා වෙනම නමකින් ඒක පටන් ගන්න තියෙනවා. මේක ලොකු ක්‍රියාවලියක්. අද හොයාගෙන තියෙනවා මේ වාමි කියන ආයතනේ මහවිල ගාඩන් එකේ තිබුණේ. ඔය DS සේනානායක ඇතුළු විද්‍යාලවල ඉගෙන කියාගෙන ඉපු දරුවෝ විශාල වශයෙන් මේ වාමි ආයතනයට බැඳුණා. දැන් ඔය සහරාන්ගේ ගුරුවරයා නවෆර් මහලවි. එයා ඉගෙන ගත්තේ කොහේද? ඉස්ලාහියා රාජ පාසලේ. දැන් මේ පාසල තහනම් කරලා තියෙනවද? නැහැ. තාම තහනම් කරේ නැහැ. ඉතින් ඒවා හොයන්න ඕන බලන්න ඕන මේක ලේසි කාර්යයක් නෙවෙයි. ඉතින් ඒකින්ද අපි යෝජනා කරනවා නිකන් අනියමාර්ථේ අරයට මෙයාට නැත්නම් මේක දේශපාලන ප්‍රශ්නයක් කරගන්න නැතුව කරුණාකරලා මේක ආගමික ප්‍රශ්නයක් කියන එක තේරුම් අරගෙන වැඩ කරන්නත් අර මැරිච් අයට සාධාරණයක් වෙන්න නම් එවැනි විශේෂඥ මණ්ඩලයක් පත් කරන්න. ඒකට අපිට පුළුවන් ගිහිල්ලා තොරතුරු දෙන්න, මේවා බෙදා හදා ගන්න, මුස්ලිම් සමාජයත් එක්ක කතා කරන්න, තානාපතිකාරයන්ත් එක්ක කතා කරන්න, අන්තර්ජාතික වශයෙන් මේ සම්බන්ධයෙන් වැඩපිළිවෙලක් හදා ගන්න. දැන් මෛත්‍රීපාල සිරිසේන මහත්මයා චෝදනා කළා හරියනවාද මේ මිනිස්සු අත්අඩංගුවට ගන්න කියලා? ඊට කලින් අත්අඩංගුවට ඊට කලින් දඩුවම් පමුණවන්න එපැයි. ශානියා බේසේ කරලා. එතෙන්ද පත් කරන්න එහෙම දැනීමක් ඇති මිනිස්සුනේ. මේක කරේ සම්පූර්ණයෙන්ම දේශපාලනේ මේකේ කාට ඕන විදියට. ඒක නිසා රටත් එක්ක ජාතියත් එක්ක මේ ප්‍රශ්නෙත් එක්ක සෙල්ලම් කරන්න එපා කියලා අපි හැමදෙනාටම මතක් කරනවා. මොකද මේක අලු යට තියෙන ගිනි පුපුරු වගේ ප්‍රශ්නයක්. ඉතින් මේකට වඩා මම ඒ ගැන කතා කරන්න යන්නේ නැහැ. මොන හරි ගැටලුවක් තියෙනවා නම් අපි විනාඩියක් කරන් කතා කරමු. මොන හරි දෙයක් මෙහෙමයි මැත්තම ඇත්තම කතාව තියෙන්නේ මේ කොමිෂන් වාර්තාවේ හුඟා තියෙනවා කියවිය යුතු පරිශීලනය කළ යුතු සහ ක්‍රියාත්මක කළ යුතු අංශ ගණනාවක් තියෙනවා. දැන් ඔබතුමා හිතන්න දැන් ඊයේ අර පාර්ලිමේන්තුවේ කරපු කතාවේදී മന്ത്രിවරු දෙදෙනෙක් කියනවා මේ මහ මොලකරු අහවලා මෙහෙමුණා ඒව මේ කොමිෂන් රිපෝට් එකේ නෑ කියලා. එතකොට ඒ තව හිලදරව්වක් නේ. එහෙනම් වහාම මේගොල්ලෝ CID-ට කැඳවන්න. එතන මේ තොරතුරුත් එක්ක ටැලි වෙනවද කියලා බලන්න. මොකද මේ මිනිස්සුගේ ජීවිතත් එක්ක කරන ගණදෙනුවන්නේ මේක. ඒ නිසා අපිත් විශ්වාස කරනවා මේ අයට මේ නිසි දඬුවම් දීලා එහෙම දඬුවම් දෙනව නම් බලන්නකෝ මම අර ඉස්සෙල්ලා පෙන්නුවේ ඒකයි. මේ දේශපාලන පක්ෂවල නායකයන්ගේ රැකවරණය මතයි මේක ගොඩ නැගුණේ. මේක අද ඊයක එකක් නෙමෙයි. අවුරුදු ගණනාවක් තිස්සේ වර්ධනය වෙලා පුපුරන තැනට ආවා. දැන් මේ අභ්‍යාසය වුන් ජයග්‍රහණය කෙරුවා සාර්ථකව. ඉතින් මේක සාමාන්‍ය සිද්ධියක් ඒ සමාජයට. ඒක නිසා මේක කලබල කරලා හරියන්නේ නැහැ.
මට ලොකු විශ්වාසයක් තියෙනවා ජනාධිපතිවරයා ගැන මේක කරන්න පුළුවන්. ඔහුට මේ සම්බන්ධයෙන් දර්ශනයක් තියෙනවා. ඔහුලව මේක කරගන්න නම් අර මම එකක විශේෂඥ මණ්ඩලයක් පත් කළා. මේ තියෙන තොරතුරු හරියට කරුණු කාරණා ගලපලා බලලා මොකක් හැටියටද මේක ගොඩ නැගිලා තියෙන්නේ, මොන මතවාද වලින්ද මේ මිනිස්සු විනාශ වෙලා තියෙන්නේ. ඒක කතා නොකර මේක මේ දේශපාලන බලය ලබා ගැනීම සඳහා කරපු අරගලයක් කියන එක වැරදීනේ. ඒක හොඳ නෑ නෙමෙයි කරන්න. මොකද මේ මම හිතන්නේ මොනම නායකයෙකුට උන කියලා මිනිවරන්. ඉතින් මේක හරි අපරාධයක්. මොකද මේ අනවශ්‍ය කලබල කිරීමෙන් වෙන්නේ ඇත්ත හොයාගන්න බැරි වෙනවා. මේ අපි හොයා යා යුත්තේ සත්‍යය. ආයේ කිසිම මිනිහෙකුට මේ වගේ අපරාධයක් නොවෙන්න. ඒකට මම හිතන්නේ අපි තරම් වාසනාවන්ත ජාතියක් මුළු ලෝකෙම නැහැ. අර 300කට ආසන්න ප්‍රමාණයක් මැරුණා. දෙයි හාමුදුරුවනේ ඒ මැරිච්ච මිනිස්සුන්ට සාධාරණය වෙන්නේ අපි හරියට මේක හේතුව හඳුනගෙන එවැනි දේවල් නොවෙන්න වැඩ කළොත් පමණයි. ඒ නිසා ඒකයි මම මේක ආගමික ප්‍රශ්නයක් හින්දා මේකට දේශපාලනයේ පටලවා ගත යුතු නැහැ. නමුත් අවාසනාවට මේ පක්ෂ විපක්ෂ දෙකීම උදවිය මේක දේශපාලන ප්‍රශ්නයක් බවට පත් කරගෙන අදත් මේ කරන්නේ අපි 2012 ඉඳලා පෙන්නපු මේ අනතුර යටපත් කිරීමේ වෑයම. ඒ නිසා මේක හැමෝටම වගකීමක් තියෙනවා. ආයේ පුපුරව ගන්නකොට මේ UNP ශ්‍රී ලංකාවද සමගි ජන බලවේගද ඒව බලන්නේ නැහැ. ත්‍රස්තයක්. ඒකින්ද මේක නිර්දේශ තියෙනවා ක්‍රියාත්මක කළ යුතු. මේක වෙනමම ක්‍රියාවලිය. ඒක හිමින් කළ යුතු එකක් කියලා තමයි මට දැනෙන්නේ. මොකද මේ තොරතුරු ගවේෂණය කරන විට නලින් බණ්ඩාර මහත්මයා ප්‍රකාශ කරා මාධ්‍ය හමුවකදී ඊටපු බුද්ධියන් ප්‍රධානිය මේක සම්බන්ධයි එයා තමයි මෙහෙම කරේ කියලා. ඊට පස්සේ උන් රහස් පොලිසියට ගැඳවලා සාක්ෂි විමර්ශනවල එක්කෙනෙක් කිව්වා නෑ මට ඇවිත් දෙයක් තමයි මං කිව්වේ මම ඒක ඉතලා කිව්වේ නෑ කියලා ගැලවුණා. ඊට පස්සේ අනිත් කෙනා කිව්වා නෑ මම වෙබ්සයිට් එකේ දැකලා තමයි මම කිව්වේ කියලා. නේද? මේ විදිහට ප්‍රකාශ කළා ඔවුන්ට ගැලවීමක් තියෙන්නේ සාමාන්‍ය ජනතාවට ඒ රැකවන්නේ නෑ. ඒක තමයි ප්‍රශ්නේ. දැන් බලන්න මම නම් කියන්නේ ඇත්ත වශයෙන්ම වහාම මේ ආණ්ඩුවට අපි කියන විශේෂ ජනාධිපතිවරයාට පුළුවන් නම් නීතිපති ලව්වා මේ අපහාස නීතියට නඩුවක් මේ ඉස්සෙල්ල වැඩ පිළිවෙලක් හදන්න. මොන තරම් අපහාස විදිනවද අපි සත්‍ය කියන්නේ කිව්ලා. ඕ හිතට එන ඕන දේවල් කියනවා. ඊට පස්සේ මිනිස්සු ඒ ඔස්සේ දුවනවා. ඒ කියන්නේ මිනිස්සුගේ චින්තනයේ තින්තර බලන්න දැන් උදාහරණයක් විදිහට අපි මේ ඉස්ලාම් මතවාදය ගැන තොරතුරු ටිකක් අපි මිනිස්සු දැනුවත් කරනවා කියන්නකෝ. ඒව බලන්න ඉවරක් නැහැ. හැබැයි ඥානසාර හාමුදුරුවෝ කාගරි කාන්තාවගේ පස්සේ කියන්නකෝ. ලක්ෂ 4.5යි views shares. එහෙම කුළු මානසිකත්වයක ඉන්න જાතියකට ඇත්ත පහදලා දෙන එක ලේසි නෑ මහත්තයෝ. ඒකින්ද ඕන කුණකට අපි මේ දුක් විඳින්නේ ගරහා විඳගෙන මොන වරප්‍රසාද තිබිලාද? මේ වාචාලයින්ට එහෙම නැත්නම් මේ තක්කඩි മന്ത്രിවරුන්ට කටපොක පියාගෙන ඉන්න කියලා කියනවා මම මේ වෙලාවේ. මොකද මේවා කියවන්නෙත් නැහැ. කවුරු හරි ලියලා දෙන දෙයක්, කවුරු හරි කියන කොල කෑල්ලක් ගෙනල්ලා මේ කියවනවා. ඇත්ත ප්‍රශ්නයක් යනවා. අර ඉස්ලාමී උන්මත්තක අන්තවාදයෙන් සන්නද්ධ වෙච්ච උන්ට පස්සේ පැත්තෙන් යෑම ඇති. මුන් වගේ මීහරක් ඉන්න අපිට හොඳයි මේක කියලා. ඒ නිසා මේ තොරතුරු දැනගෙන නෙවෙයි අත් වශයෙන් මේගොල්ලෝ කතා කරන්නේ. මම වගකීමෙන් කියනවා කතෝලික සභාවවත් මේ තොරතුරු බොහෝ නොවෙන්න පුළුවන්. එහෙම ගොනු වෙන්න තැනකුත් නැහැ. ඒකයි මම කිව්වේ සියලු දෙනාට ගොනු වෙන්න පුළුවන් ආයතනයක් අවශ්‍යයි කියලා මේ සම්බන්ධයෙන් නිරීක්ෂණය කළා හරීම විසඳුම මොකක්ද කියලා ගොඩනගා ගන්න. ඒක සම්බන්ධයෙන් දැන් මේ වෙනකොට මුස්ලිම් සංවිධාන කීපයක් රජයකින් තහනම් කරා. මේ ඉවතුමා අහනවා. මේ ප්‍රශ්නෙට විසඳුමක් නැත්නම් මේ ප්‍රශ්නේ තවදුරටත් සංවිධාන තහනම් කිරීම ගැන අපි ආණ්ඩුවට ස්තුතිවන්ත වෙනවා. ඒ විතරක් නෙවෙයිනේ. මේගොල්ලෝ කියනවා නම් මේ මොකක්වත්ම වෙලා නැහැ. කාදිනල් නෑ කොහොමද එහෙම කියන්නේ? අපි තොරතුරු මම එකයි අපි ශාල අධ්‍යක්ෂ අපි මේ කතා නොකර හිටියට මාධ්‍යවල නිතර අපි මේ සියලු තොරතුරු ගැන අවධානයෙන් ඉන්නේ. කොහොමද කියන්නේ මොකුත් වෙන්නේ නැහැ කියලා. දැන් බලන්න වත්මන් ආණ්ඩුව බලයටපත් වුණාට පස්සේ පුජ්‍යල 99 දෙනෙක් ලංකාව තුළ අත්අඩංගුවට ගත්තා. ඒ වගේම පුජ්‍යලයන් 35 දෙනෙක් පිළිබඳ
පුළුල් විමර්ශනය කළා තියෙනවා. අවමතරමින් 676 දෙනෙක් පුජ්‍යලයෝ අත්අඩංගුවට අරගෙන සමහරට අපදීලා හැබැයි ඒගොල්ලන් ගැන පූර්ණ විමර්ශනයක ඉන්නවා තවම. ඊළඟට විදේශ බුද්ධ්‍යංශත් එක්ක සම්බන්ධීකරණය වෙලා විදේශ රටවල් 5කින් ප්‍රහාරය සම්බන්ධයෙන් පුජ්‍යලයෝ 54 දෙනෙක් හඳුනගෙන තියෙනවා. එයින් 50ක් ලංකාවට ගෙනල්ලා තියෙනවා. එතකොට අනිත් පුජ්‍යලයන් 4 දෙනාට නඩු පවරලා තියෙනවා. මේ ඉතාම සතුටු වෙන්න පුළුවන් හොඳ ක්‍රියාවලියක් ක්‍රියාත්මක වෙමින් තියෙනවා. අපිත් උනන්දුවෙන් මේ දෙස බලාගෙන ඉන්නවා සහ අවශ්‍ය කරුණු ඒ අවස්ථාවල අපි ඒවට ලබා දෙනවා. දැන් සංවිධාන 11ක් තහනම් කළා. තව සංවිධාන විශාල ප්‍රමාණයක් තියෙන ඉස්සරහට තහනම් කරන්න. දැන් උදාහරණයක් විදිහට ජමාතේ ඉස්ලාම් සංවිධානය තාම තහනම් කළේ නැහැ. හැබැයි ඒකේ ශිෂ්‍ය සංවිධානය තහනම් කළා. ඒ කියන්නේ ගහ කපන්න නැතුව අත්ත කැපුවා. ගහ කපන්න ඕන. කියන්නේ ඒක නමුත් කොච්චර කලක් යයිද මේ මතවාද වලින් සන්නද්ධ වෙච්ච අය ඔබතුමා හිතන්නකෝ අනේ අර ජනතා විමුක්ති පොරණේ පන්ති පහ කරපු දැන් අවුරුදු 50 60 වෙච්ච උන්දලා තාම ගස්සර නාකි වෙනකන් අර සමාජවාදී බලාපොරොත්තු වෙනවනේ මම මේ කියන්නේ එතකොට ඒ වගේ මේ ආගමික විසක් ඔළුවට දාගත්තට පස්සේ ලේසි නෑ සුද්ධ කරගන්නේ. ඒකට දැන් තාම ගණනය කරලා නැහැනේ තෞහීද් කාර්යෝ කොච්චර ඉන්නවද? ජමාතේ කාර්යෝ කොච්චර ඉන්නවද? ඉඛ්වාන් මුස්ලිම්ස්ලා කොච්චර ඉන්නවද? ඔය නලිමි සංවිධානය ඇතුලේ ඒ ආයතනයේ කොච්චර ඉන්නවද? ඒකයි මම ඒකට යම්කිසි කාලයක් යනවා. ඒතර ඒගොල්ලොත් එක්ක තිබුණු දේශපාලන සම්බන්ධකම් මොනවද? ඇයි අර විමර්ශන නිලධාරීන් මේවා පැහැර හැරියේ? මොකද්ද කොතනින්ද ඒගොල්ලන්ට දේශපාලන බලපෑම ආවේ? සජිත් ප්‍රේමදාස වගේ කෙනෙක් ගිහිල්ලා කටාරචාර ටික ආයතන විවෘත කරනවා. හරි හාරිස්ලා ගිහිල්ලා ජාතික ජන බලවේගයේ එතන හිටගෙන ඒගොල්ලොත් එක්ක දේශපාලන බලය ලබා ගැනීමට කටයුතු කරනවා. මේක කොච්චර මේක ඒකනේ එක මේක කැන්සර් එකක් කියලා. ඉස්ලාම් මන්තවාදය කියන්නේ කැන්සර් එකක්. ඒ පිළිකාව. ඉතින් ඒකින්ද සංවිධාන තව ගණනාවක් තියෙනවා තහනම් කරන්න. මේ සංවිධාන තහනම් කිරීමට අපි බල කරනවා. තව අලුතෙන් දේශපාලන සංවිධාන බිහි වෙලා තියෙනවා. අපි ඒක නම් දැන් තුරතුරු මේ අදාළ අංශ වලට බාර දීලා තියෙනවා. අපි මේක අතහැරලා නැහැ. මද්‍රසා සම්බන්ධයෙන් මේ දවස්වල අපි සාකච්ඡා කරගෙන යනවා. ගුවන්විදුලි සංස්ථාවේ බොහෝ ක්‍රියාකාරකම් නැවැත්වීම සම්බන්ධයෙන් අපිට මැදිහත් වෙන්න පුළුවන්කම ලැබුණා. ලොකු වැඩ කොටසක් කරගෙන යනවා. මේක අලයට ඇඟිල්ල දිග කොළ මේ 4-5 දින කිරිය දැම්මයි කියලා මේ ප්‍රශ්න උත්තරයක් ගන්න බෑ. අපට ඕන අර මිය ගියාගේ නාමයෙන් මේ සමස්ත ක්‍රියාවලියම අඩපණ කරන්න. සහරාන් දුන්නු සංඥාව හොඳින් තේරුම් අරගෙන නැවත සහරාල බිහි නොවෙන්නට අවශ්‍ය කරන පසුබිම සකස් කර ගැනීමයි අපි කළ යුත්තේ. ඒක කල්ගත වෙන්න පුළුවන්. මේ වැඩේ කරන්න ආපු ජනාධිපතිතුන් බිත්තියට හේතු කළා ඒ මිනිහට තරවටු කළා ඒ මිනිහ විනාශ කරගත්තොත් මොකද කරන්නේ? සජිත් ප්‍රේමදාසලා බලය දෙන්නද? යහපාලන ආණ්ඩුව ඒක බලය ගැනීම ගැන වෙනම කතාවක්. හැබැයි මේ ඉස්ලාම් ප්‍රශ්නේ විසඳා ගන්න පුළුවන් මේ මිනිස්සුලා ලව්වා. අද හරියෝ වැරදි කූරගල හැදෙනවනේ. කල්මුත් ඔගේ නායකයෝ හිටියානේ. හරියෝ වැරදි දෙවනගල ඉඩම් ටික මැනිනවනේ. එදා ඒක කරන්න දුන්නේ නැහැ දේශපාලන බලය නිසා. දේශපාලන බලහත්කාරය නිසා. ඉතින් අපිට සතුටු වෙන්න පුළුවන් මොකක්ද දේවල් වෙන්නේ තියෙනවා. රටේ ගොඩක් ප්‍රශ්න දිලා අපි හැමදේටම මැදිහත් වෙන්නේ නැහැ. මොකද හැමදේම ගැන අපි දන්නෙත් නැහැ කතා කරන්න. අපි දන්න විෂය පිළිබඳ අවධානයෙන් ඉන්නවා, තොරතුරු රැස් කරනවා, ඒ වෙනුවෙන් මහන්සි වෙනවා. හැම එකටම මේ මයික් අල්ලගෙන කෑ ගහන්න යන්නේ නැහැ. හැබැයි මේ ප්‍රශ්නේ ඔය ඔක්කොටම වඩා අපිට දැනෙනවා. මොකද අපි මේකේ මූලධර්ම කියවලා තියෙනවා. කාදෙල්ලට දෙන්න ගත්තේ ෂොට් එක වැදුනහමනේ. ඒගොල්ලන් හිතන් හිටියේ ඒගොල්ලන් සේෆ් කියලානේ. නිව්සීලන්තේ කතෝලික පල්ලියට ප්‍රහාරයක් සිද්ධ වුණා. ලෝකේ පුරාම කොහෙන් හරි CIA හරි මොසාඩ් එකෙන් හරි වෙන කොහෙන් හරි ඉස්ලාමික රටකට හෝ ඉස්ලාමීය ප්‍රජාවකට ඇටැක් එකක් දුන්නොත් ලෝකේ හැම බොහෝ රටවල් වල ස්ථානගත කරලා ඉන්නවා ISIS වාදීන්, බොකෝ හරාම් කට්ටිය, නොඑක් විදිහේ ඉස්ලාමික ත්‍රස්තයින්. ඒකට හිටන්න එක දෙන්න. මේක ගෝලීය ප්‍රශ්නයක්. ගෝලීය ත්‍රස්තවාදය. ඒතර මේ ගෝලීය අපි තේරුම් ගන්න ඕන මේ ගෝලීය ත්‍රස්තවාදය ලෝකේ පුංචි තිතක් වගේ අපේ වගේ රටක අපි ලංකාවේ ලොකු උනාට ගෝලීය සුළුතරයනේ. ඒතර මහා ගෝලීයව ගොඩනැගිච්ච ව්‍යාපාරිකයින් ගෝලීය සුළුතරය වෙලා ඉන්න සිංහලයන්ට මේ රට ඇතුලේ ඉන්න දමිළ මැලේ මුස්ලිම් බර්ග මේ 2 කෝටි 50 ලක්ෂ ජනතාවට මොන වගේ බලපෑමක් ඇති වේද කියන පරිසල් සහගතව මේක හසුරුවා ගන්න ඉපේ අපි. මේකේ CIA එකත් එක්ක සබඳකම් තියෙනවා. ලෝක බලවතුන් මේක පාවිච්චි කරනවා ඒගොල්ලන්ගේ දේශපාලන න්‍යාය පත්‍රයන් සඳහා. ඒ නිසා දේශපාලනට මේක රිංගවනවා.
දැන් මම 2012 13 ඉඳලා කියනවා සමහර වෙලාවට ඊළඟ ඇටැක් එක එන්න පුළුවන් හාමුදුරු කෙනෙක් විදිහට සිවුරු පරවගෙන. මම කිව්වේ 2013 දී මේක. මම දැක්ක මට පුදුම හිතුණා ඊයේ පෙරේදාට උන්වහන්සේ කෙනෙක් ගැන මේ සිවුරක් දාගෙන කොහෙද රැස්වෙහෙර පැත්තේ එක්කෙනෙක් ගැන සැක හිතලා මිනිස්සු එක්ක පොලිසිය හොයනවායි කියන. ඊළඟ ඇටැක් එක එන්න පුළුවන් සිවුරක් දාගෙන. හරි පරිස්සම් වෙන්න වෙනවා. මොකද මේක හුදකලාවේ වැඩුණා ඕන තරම්. ඔය කැපිටි ගොල්ලෑ හොරෝපතාන ආදී ප්‍රදේශවල භයානක විදිහට මේක හැදුනා. පොඩි උන්වහන්සේලා පල්ලි වලට ගෙනිහිල්ලා බිම වාඩි කරලා දේශන දීලා තිබ්බා. මුළු සංඝයා වහන්සේලාගේ ඔක්කොම ටික අඩපණ කරන්න ඒක කරන්න පුළුවන්. දේශපාලන නායකයෙක් පරිස්සම් වෙන්න වෙනවා. විශේෂයෙන් උත්සවවලදී වෙස්සලාගෙන ඉන්න පුළුවන් භික්ෂුන් වහන්සේ කෙනෙක්. මොකද හාමුදුරුවෝ චෙක් කරන්නේ මේ රටේ. ඉතින් අපි මහත්තයෝ මේක ගව් ගණනාවකින් අධ්‍යයනය කරලා තියෙනවා. ඒ නිසා අපිට නම් මේක කලබලයක් නැහැ. මොකද මේක හරියටම මේ වැඩපිළිවෙල අකර්මණ්‍ය කර ගැනීමටයි අපේ අදිෂ්ඨානය තියෙන්නේ. අපි විශ්වාස කරනවා විනාඩියක් දෙකක් නිහඬ වෙලා ආවේ මිනිස්සු ගැන හිතර එක නෙවෙයි. නොනිදා අපි විමර්ශනශීලීව ඉඳලා ඒ කියන්නේ නිරීක්ෂණාත්මක කැපකිරීම කළා. කායි වාරු ගහන්න පුළුවන්. මයික් වලට කවුරු කැපකිරීම කරන්නේ නැහැ. හතක් පහක තමුදොයිතක් විඳන් කරන්නේ නැහැ මේ කොහොමද මේක කරන්නේ කියලා. කරන අපිට තමයි මේ බල ටිකක් කියලා කීයක් කර හොයාගෙන කොහොම හරි දුක් විඳලා මේ ඒ කටයුතු කරන අපිට තමයි මේ ගරහා කරන්නේ. ඒකින්ද අපි අදිෂ්ඨානයක් ඇති කරගනිමු මේ ඉස්ලාම් මන්තවාදයේ පරාජය කිරීමට අපි කැප වෙනවා කියලා. අපි මාධ්‍ය වලත් ඉල්ල හිටන අපි මොනවා හරි අනාවරණයක් කරනවා නම් දේශපාලන හැකින් නොබලා කරුණා කළා ඒවට අදාළ ප්‍රචාරය ලබා දෙන්න. මොකද මිනිස්සුන්ට දැනුම්පත් කරන්න මේව සම්බන්ධයෙන් අපිට වෙන මාධ්‍යයක් නොමැති නිසා. ඒකට කාරණා තමයි දැන් විපක්ෂයේ යෝජනා කරන මෙච්චර දෙයක් ඇදුවා වගේ විදිහට අපි වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කරනවා. නමුත් එක්තරා කාන්තාවක් අල්ලගෙන ඉන්දියාවට පලා ගියා. ඒ තමයි මේ දන්නේ කියලා අය පිටට මේ ප්‍රශ්නේ ගොනු කරන්න උත්සාහ කරනවා නේද විපක්ෂ සාධ්‍යම් කණ්ඩායම. සාමාන්‍යයෙන් අපේ රටේ සිරිතනේ බලන්නකෝ ඉතින් අවුරුදු 5න් 5ට ඇවිල්ලා කියන කතන්දරයි මේ කතාවේ කිසි වෙනසක් නැහැනේ. කට්ටියක් එනවා කරනවා ඊට පස්සේ ඒගොල්ලන් ගැන හොයනවායි කියනවා. ඉතින් ඔය වගේනේ මුළු සමස්ත ක්‍රියාවලියම කොයි ප්‍රශ්නට උත්තරයක් තියෙන කියන්නකෝ. ඉතින් මේ විපක්ෂයේ හෝ විපක්ෂයද අරකද මේකද කියනවට වඩා අපි මොකද මේක තමයි අන්තවාදී කියන්නේ. මේක තේරුම් ගන්න ඕනේ වචනේම තේරුම් ගන්න ඕනේ. ඒ කියන්නේ මගේ කැන්සර් එකක් වගේ කියලා. ඒක ඇල්ෆා ටොක්සින් වලින් ආවද වෙන මොහොකින් ආවද මේක පිළිකාවක්. ඒ පිළිකාවක් කොහොමද සුවපත් කරන්නේ? මොන වගේ වෙහසද දරියුත් ඒ වගේමයි මේ ඉස්ලාම් මන්තවාදය හඳුනා ගැනීම. මොකද බුද්ධ්‍යංශවල ඇහැ වහලා පළවෙනි සිද්ධිය මතක තියාගන්නකො ශානි අබේසේකර වවුනතිව් වලදී අර පොලිස් නිලධාරීන් දෙන්නගේ බෙල්ල කපලා එදා ඒක හොයාගෙන ගියා නම් වනාත විල්ලුවේ ආයුධ ටික හම්බ වෙච්ච වෙලාවේ ඒ ඔස්සේ පරිේශන ටික කළා නම් සහරාල පුපුරන් නෑ මහත්තයෝ. ඒකයි ඇත්ත කතාව. වෙන මේකේ ලොකු කතා. අපි 2010 2015 වෙනකම් මේ තොරතුරු හොයද්දී ඇත්ත වශයෙන්ම ඒවකට හිටපු බුද්ධ නිලධාරියා ඒ කවුරුත් චෝදනා කරන රයින් බණ්ඩාර කියපු මම පෞද්ගලිකව දන්නවා. අපි හැම තොරතුරක් මුන්න හැට දුන්නාට පස්සේ එදා සක්‍රියව ක්‍රියාත්මක වුණා. හැබැයි 2015 ආණ්ඩුව ආවට පස්සේ ඉස්සලා මාව අල්ලලා හිරේ දැම්මේ මොකටද? උසාවියේ කතා කළවර මම මේ නඩුකාරයාට හිස නමලා අවසර ඉල්ලලා කතා කරේ මොකද්ද කිව්වේ? අනේ ස්වාමීනි රටක හදවත වගේ බුද්ධ්‍යංශ මේ මිනිස්සුන් හිර කරන්න එපා. මේ රට පුපුරන්න පුළුවන්. එහෙම කියව වරදට මාව හිරේ දැම්මා. උසාවියට අපහාස කරයි කියලා. එදා යන්තවාදී රොත්තම හිටියා ආණ්ඩුවේ. මුස්ලිම් ඇමතිවරු മന്ത്രിවරු දා සියලු දෙනා අස්සංකල රනිල් වික්‍රමසිංහ මහත්තයා දුන්නා ඥානසාර වත්තරන් කරගන්නේ කියලා. මේ සාරෙක් ගැන හොයනවා. ඥානසාරල කියපෝ හොයන්න නැතුව. ඒක නිසා මේක ලොකු දේශපාලන පටලවිල්ලක් එක්ක මේක විනිවිද ගිහිල්ලා තියෙන්නේ. ඉතින් මේක හරිම අවදානම් සහගත තැනක ඉන්නේ අපි. මේක ලබන සතිය පුපුරන්න පුළුවන්. මම දන්නවා කොහේ හරි මේක පුපුරන්න පුළුවන්. ඒ තරම් සූක්ෂමයි මේ ඉස්ලාම් මන්තවාදය. හරි එහෙනම් අනේ බොහොම පිං. මුංගරට කටවටේ පෝස්ට්